අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය ඇටොමික් මාස් යුනිට්. පරමාණුක ස්කන්ධ ඒකකය හෙවත් එකයි ඩෝල්ටන් හෙවත් එකයි යුනිට් කියන ඒකකය ගැනයි සාකච්ඡා කරන්නේ. ඊට අමතරව මූලද්‍රව්‍යයන්ගේ සමස්ථානිකවල ප්‍රතිශත සම්මිති දී ඇති විට හයවයි පරමාණුක ස්කන්ධ දී ඇති විට මූලද්‍රව්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නිර්ණය කිරීම මෙහි තවත් අරමුණක්. අය බලමු ඒ කොටස සාකච්ඡා කරන්න. පරමාණුක ස්කන්ධ ඒකකය ඇටොමික් මාස් යුනිට්. ඕනෑම මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එක් කොටසක ස්කන්ධය මෙන් කොපමණ වාරයක්ද යන්න ප්‍රකාශ කිරීම අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස හඳුන්වනවා. යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කාබන් 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එක් කොටසක ස්කන්ධය මෙන් කොපමණ වාරයක්ද යන්න ප්‍රකාශ කිරීම තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එකේ අදහස. කාබන් 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එක් කොටසක ස්කන්ධය මෙන් කොපමණ වාරයක්ද යන්න සොයන නම් යම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කාබන් 612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එක් කොටසක ස්කන්ධය බෙදන්න ඕන. එතකොට ලැබෙන්නේ කාට හරි සාපේක්ෂව ස්කන්ධය. ඒ නිසා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යන්න ලෙස හඳුන්වනවා. නමුත් කාබන් 12 සමස්ථානිකේ C612 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයේ 12න් එක් කොටසක ස්කන්ධය හඳුන්වනවා පරමාණුක ස්කන්ධ ඒකකයක් ලෙස. එකයි AMU. AMU කියලා කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය. දැන් ඔබට පැහැදිලි ඇති පරමාණුක ස්කන්ධ ඒකකයක් කියලා කියන්නේ කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එක් කොටසක ස්කන්ධයට එකයි AMU ඇටොමික් මාස් යුනිට් පරමාණුක ස්කන්ධ ඒකක එකක් ලෙස සැලකන්නේ මෙන්න මේ ස්කන්ධ ප්‍රමාණයට. කාබන් 12 සමස්ථානිකය හැර අනිකුත් මූලද්‍රව්‍ය පරමාණු වල ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකක වලින් පූර්ණ සංඛ්‍යාත්මක අගයන්ට අමතරව දශම සංඛ්‍යාත්මක අගයන් වෙනවා. කාබන් 12 සමස්ථානිකයේ තමයි හරියටම පරමාණුක ස්කන්ධය පරමාණුවේ ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකක 12ක් ලෙස සලකන්නේ. පූර්ණ සංඛ්‍යාවක් ලෙස සලකන්නේ. කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකක 12ක් යයි සලකමින් අපි ඒ කාබන් පරමාණු ස්කන්ධය බෙදෙනවා 12න්. එතකොට එනවා පරමාණුක ස්කන්ධ ඒකක එකක්. ඒ තමයි පරමාණුක ස්කන්ධ ඒකකයේ අර්ථ දැක්වීම. දැන් අපි බලමු ඊළඟ අවස්ථාව. පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කිව්වේ කාබන් 612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධ කොටස. පරමාණුක ස්කන්ධ ඒකක එකක්. එය අතීතයේ ආරම්භයේදී අර්ථකථනය කළේ AMU එකක් ලෙස. දැන් නූතනයේ එය හඳුන්වන්නේ එකයි ඩෝල්ටන් ලෙස. එකයි ඩෝල්ටන් එකයි ඩෝල්ටන් ලෙස හඳුන්වන්නේ නෙමෙයි.
ඊටත් වඩා කෙටි කරලා තියෙන දැන්. එකයි U යුනිට් එකයි. එක ඒකකයක්. වෙනත් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය සෙවීම සඳහා වෙනත් ඕනම මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය සාපේක්ෂව සෙවීම සඳහා තෝරාගන්නා ඒකීය ස්කන්ධ ප්‍රමාණය ස්කන්ධ ඒකකය එකයි U කියලා හඳුනනවා. නැතහොත් එකයි ඩෝල්ටන් කියලා හඳුනනවා. අතීතයේ එකයි AMU ලෙස හැඳින්වුවා. මේ අනුව විභාගයකදී එකයි ඩෝල්ටන් ලෙස හඳුන්වන්නේ කාබන් 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එක බව මතක තබා ගන්න. මේ ඒ අර්ථ දැක්වීම. අපි බලමු ඊළඟ අවස්ථාව. මූලද්‍රව්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කිරීම සඳහා අභ්‍යාස කීපයක් බලමු කරන්න. ඒ කියන මූලද්‍රව්‍ය මෙන්න මේ 24.002 AMU නැත්නම් ඩෝල්ටන් මේ ස්කන්ධය ඇති සමස්ථානිකයන් 60%ක්ද තවත් ස්කන්ධය වැඩි සමස්ථානිකයන් 140කින්ද සමන්විතයි. එහෙමනම් ඒ වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අහන්නේ. අපි මුලින්ම ඒ පරමාණු 100ක් සලකමු. ඒ පරමාණු 100ක් සැලකුවොත් ඒ පරමාණු 100ක් සැලකුවොත් මෙන්න මේ 24 වන ස්කන්ධය ඇති සමස්ථානිකයන් 60%ක් තියෙනවා. මෙන්න මේ ස්කන්ධය ඇති සමස්ථානිකය 60ක් තියෙනවා. පරමාණු 100ක් ගත්තොත් 24.002 AMU වන පරමාණු හැටයි හොඳට බලන්න. ඒ කියන මූලද්‍රව්‍ය හැදලා තියෙන සමස්ථානික දෙකකින්. සමස්ථානික දෙකෙන් මෙන්න මේ ස්කන්ධය ඇති සමස්ථානික තියෙන 60. 100ක් ගත්තොත් 60. අපි 100ක් ගත්තේ 100න් 60ක් මේ ස්කන්ධය ඇති සමස්ථානික. මෙන්න මේ ස්කන්ධය ඇති සමස්ථානික 40ක් තියෙනවා. විසිහයයි දශම බිඳුවයි බිඳුවයි එක AMU වන පරමාණු 40යි. දැන් බලන්න අපි පරමාණු 100ක් ගත්තොත් මේ පරමාණු 100න් මෙන්න මේ ස්කන්ධය ඇති පරමාණු 60යි. මෙන්න මේ ස්කන්ධය ඇති පරමාණු 40යි. දැන් නැවත බැලුවොත් 24.002 AMU අන්නේ ස්කන්ධය ඇති පරමාණු 60ක් තියෙනවා. ඊළඟට 26.001 AMU ස්කන්ධය ඇති පරමාණු 40ක් තියෙනවා. අපි මේ 100යි ගත්තේ පරමාණු. බරෙන් වැඩි ඒවත් තියෙනවා, බරෙන් අඩු ඒවත් තියෙනවා. එතකොට ඒ කියන මූලද්‍රව්‍ය පරමාණු අපි 100ක් ගත්තොත් බරෙන් අඩු ඒවායි බරෙන් වැඩි ඒවායි දෙවර්ගයම තියෙනවා. මේ අනුව පරමාණු 100ම මුළු ස්කන්ධය හොයලා
අපි 100න් බෙදන අන්තිමටම එක පරමාණුක දල ස්කන්ධය ගන්න. අන්න ඒක තමයි අපේ ඒ කියන මූලද්‍රව්‍යයේ එක පරමාණුක දල ස්කන්ධය. ඒ නිසා අපි පරමාණු 100 ස්කන්ධය මෙලෙස ගත්තම ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් ඒ පරමාණු එකක ස්කන්ධය. දැන් මෙතන එනවා ස්කන්ධය 24.0.02 වැඩි කිරීම 60. ධන 26.0.01 වැඩි කිරීම 40. AMU මේ පරමාණු 100 ස්කන්ධය. ඒ පරමාණුක ස්කන්ධය ඒ පරමාණුක ස්කන්ධ හොයන්න අපි මේක 100ක නෙමෙයි ගත්තේ 100න් බෙදනවා 24.0.02 ධන 26.0.01 වැඩි කිරීම 40 බෙදීම 100. AMU වෙනුවට U කියලා දාන්නත් පුළුවන් D capital D simple A කියලා දාන්නත් පුළුවන් Dalton කියලා. අපි දැන් බලමු මේක සුළු කරන්න. මෙතන එන්නේ 24.0.02 වැඩි කිරීම 0.6. 26.0.01 වැඩි කිරීම 0.4. AMU 6 වැඩි කරමු. 6 වරක් 2 12යි. 6 වරක් 0යි. 6 වරක් 4 24යි. 2යි. 6 වරක් 2 12යි 14යි. දශම ස්ථාන 3යි මෙතන 1යි 4යි. මෙතනින් තිත තියන්න ඕන. ඊළඟ අවස්ථාව 4ෙන් වැඩි කරනවා 4යි 0යි 0යි 4 වරක් 6 24යි 2යි 4 වරක් 2 8යි 2යි 10යි. දශම ස්ථාන මෙතන 3යි මෙතන 1යි 4යි මෙතනින් තිත තියන්න ඕන. AMU අවසාන උත්තරය ගත්තොත් මෙතන නා 1යි 6 24යි 14යි මෙතන 10යි 24යි දශම 4යි 4012යි 4004යි 8016යි 24.8.1.6 24.8.1.6 මේවා AMU ළමයි ඒ මූලද්‍රව්‍ය පරමාණුවේ ස්කන්ධ මේ හොයලා තියෙනවා. අපි සොයන්න ඕනේ ඒවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මේ බලන්න. අපෙන් අහන්නේ ඒ මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒ මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්නේ කොහොමද? මේ තියන්නේ ඒ පරමාණුක ස්කන්ධය ඇවිල්ලා තියෙන්නේ. ඒවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි ඒ මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය
බෙදීම මූලික සිද්ධාන්තය මොකක්ද? ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි. මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය බෙදීම කාබන් 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් 1. කාබන් 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් 1. තොට මේ ඒ මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය ආවා 24.8.16. කාබන් 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් 1 කොටසක ස්කන්ධ වෙනවා පරමාණුක ස්කන්ධ එකක එකක්. මේ අනුව පිළිතුර 24.8.16. ඒකක නැහැ. ඒ වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පිළිතුර 24.8.16. අපි දන්නවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ප්‍රමාණයක් ගත්තොත් ඒ ග්‍රෑම් ප්‍රමාණය තුළ ඕනම මූලද්‍රව්‍යයක මවුල එකක් තියෙනවා. උදාහරණයක් හැටියට කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12 නම් කාබන් ග්‍රෑම් 12ක් කියන්නේ කාබන් පරමාණු මවුල එකක ස්කන්ධය. මේ අනුව මේකේ 24.8.16 ඒ මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 24.8.16. ඒ මූලද්‍රව්‍යයේ පරමාණු මෞලික ස්කන්ධය ග්‍රෑම් වලින් සඳහන් කරන්න. ඒ කියන්නේ මෙන්න මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ප්‍රමාණයක් ගත්තොත් ඒ ග්‍රෑම් ප්‍රමාණය තුළ ඒ නැමැති මූලද්‍රව්‍යයේ පරමාණු මෞල එකක ස්කන්ධය ලැබෙන ග්‍රෑම් වලින්. ඒ කියන්නේ පිළිතුර 24.8.16 ග්‍රෑම්. මේ තමයි පරමාණු මෞලික ස්කන්ධයේ ග්‍රෑම් වලින්. ඒ අපි සාකච්ඡා කළේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ සොයන පළවෙනි ගැටලුව. සමස්ථානික ආශ්‍රිතව මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ සෙවීම සම්බන්ධයෙන් පළවෙනි ගැටලුව. බලන්න නැවත ඒ කියන මූලද්‍රව්‍ය සමස්ථානික දෙකකින් සමන්විතයි. එක සමස්ථානික ස්කන්ධය 24.002 AMU. ඊළඟ සමස්ථානික ස්කන්ධය ඊට වඩා පොඩ්ඩක් බරින් වැඩි 26.001 AMU. මේ සමස්ථානිකයේ 60ක් තියෙනවා. ඊළඟ එක 40ක් තියෙනවා. මේ අනුව පරමාණු 100ක් ගත්තොත් මේ විදිහට වෙන් කරන්න පුළුවන් 60 සහ 40 වශයෙන්. ඊට පස්සේ අපි කලේ පරමාණු 100ක ස්කන්ධය වෙන වෙනම සෙව්වා. පරමාණු 60ක සහ පරමාණු 40ක ස්කන්ධවල එකතුව හැවුවා. ඊට පස්සේ ඒ එකතුව 100න් බෙදලා එක පරමාණුක ස්කන්ධය හැවුවා පරමාණුක ස්කන්ධ එකක වලින්. ඊට පසුව අවසානයේදී කරේ අර්ථ දැක්වීම අනුව ඒවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඒ මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධයෙන් අපි බැලුවා ඒ මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය බෙදලා කාබන් 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක ස්කන්ධයට සාපේක්ෂ කොපමණ වාරයක්ද කියලා. ඒ අපිට අවසානයේ ලැබුණේ ඒ වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඔන්න ඔය විදිහට යම්කිසි මූලද්‍රව්‍යයෙන් සෑදෙන සමස්ථානික වල සාපේක්ෂ සුලභතාව. සුලභතාව කියන්නේ සාපේක්ෂ ව්‍යාප්තිය නැත්නම් ප්‍රතිශත සංයුතිය.
60-40 යනාදී වශයෙන් ප්‍රතිශත සංයුතිය සහ ඒ සමස්ථානික දෙකේ ස්කන්ධ දී ඇතිනම් අපිට පුළුවන් ඒ දත්ත ඇසුරෙන් එම මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. බලමු තවත් උදාහරණයක්. D කියන මූලද්‍රව්‍ය 80.21 AMU වන සමස්ථානිකයෙන් 80%. ඊළඟට 82.01 AMU වන සමස්ථානිකයෙන් 20%. ඔබට පේනවා D කියන මූලද්‍රව්‍ය සමස්ථානික දෙවර්ගයකින් හැදලා තියෙනවා. එක් වර්ගයක් මේ ඊළඟ වර්ගය මේ දෙවර්ගයෙන්ම සෑදුණු සමස්ථානිකයන්ගේ සාපේක්ෂ සුලභතාව නැත්නම් සාපේක්ෂ ව්‍යාප්තිය නැත්නම් සමස්ථානික වල ප්‍රතිශත සංයුති පිළිවෙලින් 80%යි 20%යි. සමස්ථානික මවුල 100ක් ගත්තොත් මවුල 80ක් මේවායින් මවුල 20ක්. සමස්ථානික පරමාණු 100ක් ගත්තොත් මේවායින් පරමාණු 80ක් මේ ස්කන්ධයේ තියෙන ඒවායින් පරමාණු 20ක්. අපි බලමු D පරමාණු 100ක්. D පරමාණු 100ක් සලකමු. D 80.01 AMU පරමාණු 80යි D 82.01 AMU පරමාණු 20යි. දැන් මේ D කියන පරමාණු 100 නිර්මාණය වෙච්ච හැටි. මේ වර්ගයෙන් 80 අනිත් වර්ගයෙන් 20යි. 80.21 80යි 82.01 AMU වන එවැන් 20යි. දැන් D පරමාණු 100ක ස්කන්ධය ගත්තොත් අපි D පරමාණු එකක ස්කන්ධය ගමු. D පරමාණු එකක ස්කන්ධය සමානයි 80.21 වැඩි කරනවා D පරමාණු 100ක නෙමෙයි තියෙන්නේ. D පරමාණු එකක ස්කන්ධය ගත්තොත් මේවා සේරම D පරමාණුක ස්කන්ධය මේක D පරමාණු 80 ස්කන්ධය මේක 80 වැඩි කරාම වෙනවා. එකක ස්කන්ධය හොයන්න අපි 100ෙන් බෙදන්න ඕන. AMU ඊළඟ අවස්ථාවේ 82.01 වැඩි කිරීම 20 මේ පරමාණු 20ක ස්කන්ධය එකක ස්කන්ධ හොයන්න 100ෙන් බෙදනවා. දැන් D පරමාණු 100ක ස්කන්ධෙන්නේ මේක 80 වැඩි කරාම 80ක ස්කන්ධ වෙනවා. මේ ස්කන්ධය 20 වැඩි කරාම ඒ 20 ස්කන්ධ එනවා. එකක ස්කන්ධ හොයන්න 100ෙන් බෙදන දිගටම. දැන් මෙතන සුළු කරාම එන්නේ 80.01 වැඩි කිරීම 0.8 දාන
82.01 වැඩි කිරීම 0.2 AMU මේ තමයි ස්කන්ධ. දැන් මේක සුළු කරමු. දශම ස්ථාන 4ක් වෙන් කරන්න ඕන. මේ දෙක එකතු ගත්තොත් අසුවය දශම 4.7 මේ පරමාණුක ස්කන්ධ ඒකක D පරමාණු එකක ස්කන්ධය. දැන් D වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි D පරමාණුක ස්කන්ධය බෙදීම C12 පරමාණුක ස්කන්ධයෙන් දොළහෙන් එක. නිතරම කාබන් 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එක කියන එක වෙනුවට අපිට ලියන්න පුළුවන් 1යි AMU කියලා මේ කොටස. නැත්නම් ඩෝල්ටන් 1යි. නැත්නම් 1යි යුනිට් U. මේ අනුව මේකේ පිළිතුර 80.41 AMU බෙදීම කාබන් 12 පරමාණුක ස්කන්ධයෙන් 12 එක් කොටසක ස්කන්ධය 1යි AMU. මේ අනුව පිළිතුර 80.417 මේ තමයි D වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒ අපි කළේ දෙවෙනි නිදසුන. බලමු මේ ආකාරයේ ගැටලු විසඳන තවත් නිදසුන්. බලන්න. ස්වාභාවික ක්ලෝරින් වල ස්කන්ධ අංකය 35. ඊළඟ එක්කෙනාගේ ස්කන්ධ අංකය 37. මේ දෙන්නා එක්කෙනෙක් 75ක් තියෙනවා. 35. බරෙන් වැඩි එක්කෙනා තියෙන්නේ 37. අපි ස්වභාවයේ තියෙන ක්ලෝරින් ගත්තොත් පරමාණු 100ක්. ඒ 100ම තියෙන්නේ 35 සමස්ථානකෙන් නෙවෙයි. 35යි 37 මිශ්‍රණයක් තියෙන. මේකේ වැඩියෙන්ම තියෙන්නේ 35 175. 37 125යි තියෙන. මේ අනුව අපි Cl පරමාණු මවුල 100ක් ගත්තොත් Cl පරමාණු මවුල 100න් මවුල 75ක් තියෙන්නේ 35. මවුල 25ක් තියෙන්නේ 37. ඔබගෙන් අහන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒ නිසා අපි Cl පරමාණු මවුල එකක ස්කන්ධය ගමු. Cl පරමාණු මවුල එකක ස්කන්ධය ගත්තොත් හරියටම ඒ ලැබෙන අගය ලැබෙයි ග්‍රෑම් වලින්. ඒකේ සංඛ්‍යාත්මක අගය තමයි Cl වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය.
මේ නිසා Cl පරමාණු මවුල 100ක් ගත්තොත් මෙන්න මේ විදිහට යනවා. Cl පරමාණු මවුල 100ක් සමානයි Cl 35 පරමාණු මවුල 75 ධන Cl 37 පරමාණු මවුල 25 ඔබ දන්නවා කාබන් 12 පරමාණු මවුලයක ස්කන්ධය ග්‍රෑම් 12යි. ඒ වගේමයි Cl පරමාණු 35 ස්කන්ධාංකයේ 35 වන Cl පරමාණු මවුල එකක ස්කන්ධය ග්‍රෑම් 35යි. Cl 37 පරමාණු මවුලයක ස්කන්ධය ග්‍රෑම් 37යි. මේකේ පරමාණු මවුල 75ක ස්කන්ධය එන්නේ ග්‍රෑම් 35 මේ පරමාණු මවුලයක ස්කන්ධය මවුලයට ග්‍රෑම් 35 ඒක අපි වැඩි කරනවා මවුල 75න් තොරෙනවා මවුල 75ක ස්කන්ධය ධන Cl 37 පරමාණු මවුලයක ස්කන්ධය ග්‍රෑම් 37යි 37 වැඩි කරනවා මවුල 25න් මේ මවුල 100ක ස්කන්ධය මේ අනුව Cl පරමාණු එක මවුලයක ස්කන්ධය සමානයි තිස්පහ වැඩි කිරීම 75 මවුල කැපිලා යනවා මේ මවුල ඍණය කැපිලා යනවා ග්‍රෑම් විතරයි ඉතුරු වෙන්නේ පරමාණු මවුල 100ක ස්කන්ධ සෙව්වේ මේ එකක ස්කන්ධ හන 100ෙන් බෙදෙනවා ධන මේ මවුල 25ක ස්කන්ධය එකක ස්කන්ධ හන 100ෙන් බෙදෙනවා මේ ග්‍රෑම් දැන් මෙතන සුළු කරාම 35 වැඩි කිරීම 25 3යි 25 4යි මෙතන බෙදලා යනවා 25 3යි 25 4යි 37 25 1යි 25 4යි ග්‍රෑම් සුළු කරාම එනවා 35 ඒවා 3 105 ධන 37යි 142යි 142 බෙදීම 4 තර සුළු කරාම එනවා 4 3 12යි දෙකක් ඉතුරුයි 22ට 4ක් පහ 20යි මෙන්න අවසාන උත්තරයි මේ Cl පරමාණු මවුලයක බරාවේ ග්‍රෑම් වලින් මේ ලැබෙන සංඛ්‍යාත්මක අගය තමයි Cl වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වෙන්නේ. මේ නිසා Cl වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි 35.5. මෙය සුළු කරන එක ආකාරයක්. මේ තවත් ආකාරයකින් ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ඔබ දන්නවා Cl 35 175යි Cl 37 125යි තිබුණේ.
ස්කන්ධාංකය 35න් 75ක්, ස්කන්ධාංකය 37න් 25ක්. Cl පරමාණු මවුල 100ක් ගත්තොත් මෙයාගේ 75යි අරයාගේ 25යි. Cl පරමාණු මවුල එකක් ගත්තොත් මේක 100න් බෙදලා 100න් 75යි 0.75යි. අතන 100න් බෙදුවම 0.25යි. තර Cl පරමාණු මවුල 100ක් ගත්තොත් මේ ගාන Cl පරමාණු මවුල 100ක් ගත්තොත් මවුල 100න් 35 මවුල 75ක් තියෙනවා. 37 මවුල 25ක් තියෙනවා. මේ නිසා Cl පරමාණු මවුල එකක් ගත්තොත් Cl 35 100ක් ගත්තොත් නේ 75ක් තියෙන්නේ. එකක් ගත්තොත් මේක 100න් බෙදන්න ඕන. බෙදුවම 0.75යි. ඊළඟ අවස්ථාව මේක 100න් බෙදුවම 37.25යි. ඔන්න ඔය විදිහට තමයි ස්කන්ධාංකයේ 35 සහ 37 දෙකට බෙදෙන්නේ. පරමාණු මවුල එකක් ගත්තොත් මෙයාගේ 0.75 ඊළඟ එකේ 0.25. මෙන්න මේ ආකාරයට අපි පරමාණු මවුල එකක් ගත්තොත් මේ විදිහට බෙදෙන්නේ. මේ ආකාරයට පරමාණු 100ක් ගත්තොත් මවුල කියන කතාව නැතුව පරමාණු 100ක් ගත්තොත් පරමාණු 75යි පරමාණු 25යි. එමනම් පරමාණු 100ක ස්කන්ධය ගන්න 35 වැඩි කරනවා 75යි. 100ක ස්කන්ධ ගන්නකොට 37 වැඩි කරනවා 25යි. එකක ස්කන්ධ ගන්න 100ෙන් බෙදනවා. ඔන්න ඔය ක්‍රමය පාවිච්චි කරලා කෙටියෙන්ම මෙන්න මේ විදිහට පිළිතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. Cl වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි. ස්කන්ධාංකය 35 175යි ධන Cl 37 125යි. මේ ප්‍රතිශත ගැන හිතලා සමාන කරනවා. Cl වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ 35 වැඩි කරනවා 175න් 37 වැඩි කරනවා 125යි. මේ දෙක සුළු කරලා උත්තර එනවා 35 වැඩි කිරීම 4න් 3 37 වැඩි කිරීම 4න් 1. අවසාන පිළිතුර 35.5. ඔබට මේ සුළු කිරීම මෙන්න මෙතෙන් සිට පහළට යන්නත් පුළුවන්. මේ විදිහට විභාගයකදී පිළිතුරු ලිව්වොත් නිවැරදි පිළිතුරු හැටියට බාර ගන්න. ඒ වගේම මේ ආකාරයට පිළිතුරු ලිව්වොත් මේ ආකාරයට ඒත් නිවැරදි පිළිතුරු හැටියට බාර ගන්න. ඒ නිසා ඔබට කැමති ලේසි පහසු ක්‍රමයක් අනුගමනය කරන්න. පැහැදිලි? දැන් බලන්න ඒ නැමැති මූලද්‍රව්‍ය ඒ 80 සහ ඒ 82 මේවයි මේ සමස්ථානිකවල සාපේක්ෂ සුලභතා පිළිවෙලින් ඒ කියන්නේ ප්‍රතිශත සම්මිති සමස්ථානිකවල 10%, 90%යි. මේකෙන් ඒ 80 සහ ඒ 82 ඒ 80
10යි. ඒ 82 90යි. දැන් අවසානයේදී ඒවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ සොයනවා. මේකේ පිළිතුර 80ට ආසන්න අගයක්ද 82ට ආසන්න අගයක්ද? ඔබට ඒ හැකියාව තියෙන්න ඕන, කියන්න පුළුවන්කම තියෙන්න ඕන. ස්කන්ධ අංකය 82 වන සමස්ථානයකින් තමයි වැඩිපුරම තියෙන්නේ. පරමාණු 100ක් ගත්තොත් පරමාණු 90ක්ම තියෙන්නේ ඒ 82. බරෙන් අඩු ඒවා තියෙන්නේ පරමාණු 100කින් 10යි. මේ නිසා ඒවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අවසාන පිළිතුර 82ට ආසන්න අගයක් වෙන්න ඕන. සම්පූර්ණයෙන්ම 100%ක්ම 82 තිබුණා නම් උත්තරේ 82යි. නමුත් වැඩිම ප්‍රතිශතය 82 නිසා ඒවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ අවසාන පිළිතුර 82ට ආසන්න විය යුතුයි. 80ට ආසන්න නෙවෙයි, 82ට ආසන්න විය යුතුයි. 81යි දශම ගානක් වෙනවා නම් 82ට කිට්ටු වෙන්න ඕන. අවසාන උත්තරය. බලමු මීට පෙර හදපු එක. ක්ලෝරින් වල බලන්න වැඩියෙන්ම තිබුණේ කාගේද? මේ 75යි. 35. 37 බරෙන් වැඩි එක 125යි. 35 ස්කන්ධ අංකය අඩු එක තමයි වැඩියෙන්ම තියෙන්නේ. ඒ නිසා මේකේ අවසාන පිළිතුර Cl පරමාණු වල මෞලික ස්කන්ධය හෝ Cl වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගත්තොත් වැඩිම ප්‍රමාණයක් තියෙන 35ට සමානයි. ස්කන්ධ අංකය 35 වන සමස්ථානික තමයි වැඩිපුරම තියෙන. ඒ නිසා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පරමාණුක සාපේක්ෂව ස්කන්ධය ගත්තොත් ඒක 35ට ආසන්න උත්තරයක් වෙනවා. මේ තියෙන උත්තරය 35.5. 35ට ආසන්න උත්තරය. එහෙමනම් බලමු මේකේ සුළු කිරීම කරන්න. මේකේ අවසාන පිළිතුර ඒවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අවසාන පිළිතුර වැඩිම ප්‍රතිශතය තියෙන 82ට 82 සමස්ථානිකයෙන්. ඒ නිසා ඒවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 80ට ආසන්න අගයක් නෙමෙයි තියෙන්නේ, 82ට ආසන්න අගයක්. අසූ දෙකට ආසන්න අගයක් විය යුතුයි. එවැනි නිගමනයකට මේ ළමයින්ට යන්න පුළුවන් වෙන්න ඕන දැන්. අපි බලමු දැන් මේ ගාන හදන්න. ඒවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි. ස්කන්ධාංකය 80 තියෙන ඒවායින් ඒ 80 වලින් 10%යි ධන ඒ 82න් 90. එම නිසා ඒවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපිට ලියන්න පුළුවන්
80 වැඩි කිරීම 10%. ධන 82 වැඩි කිරීම 90%. මෙන්න මේ විදිහට 80න් 10%යි 82න් 90%යි. 100ක ස්කන්ධ හොයලා 100න් බෙදුවම අවසානට එන්නේ එක පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධය මේ ආකාරයට. මේ අනුව මෙතන සුළු කරාම මේ 80 බෙදෙන්නේ 10යි. මෙතන 80 බෙදෙන්නේ 10යි. මෙතන 82 බෙදනවා 9 බෙදීම 10යි. පිළිතුර ගත්තොත් මෙතන 80 ධන මේක 10න් බෙදන්න ඕන. 9 2 18යි. 9 72යි 1යි 73. මේ ආකාරයට එකතුව 8යි 8යි 3යි 11යි 7යි 1යි 8යි. මේ අනුව මේක 10න් බෙදුවම අවසාන උත්තරේ 81.8. තර බලන්න ඒවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. බලන්න මේ 90%ම තියෙන බරෙන් වැඩි ඒවානේ 82 සමස්ථානිකේනේ. ඒක නිසා මේකේ ස්කන්ධය වැඩියෙන්ම බර වෙලා තියෙන 82ට කිට්ටු වෙලා තියෙන. ඒකයි අපි කිව්වේ ඉහළ ප්‍රතිශතයක් තියෙන කවුද? අන්නේ ස්කන්ධාංකයට ආසන්න වෙනවා ඒ මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මේ අනුව මේකේ පිළිතුර ඒවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 81.8. ඒවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. අපි විවිධ ගැටලු කීපයක් සාකච්ඡා කළා. ඒවහිදී මූලද්‍රව්‍යයන්ගේ සමස්ථානිකවල සාපේක්ෂ සුලභතාව නැත්නම් සාපේක්ෂ සංයුති ඉදිරිපත් කළ තිබුණා. එක් එක් සමස්ථානිකවල ස්කන්ධාංකය හෝ ඒවයි පරමාණුක ස්කන්ධය එකක වලින් ඉදිරිපත් කළ තිබුණා. ඒ විවිධ අවස්ථාවන්හිදී අපි ඒවල නැත්නම් ඒ මූලද්‍රව්‍යවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ගණනය කිරීම කරා ක්‍රම කීපයකට. අවසානයේදී අපි පිළිතුරු වශයෙන් ඉදිරිපත් කරේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඒවල එතෙන්දී අපිට ලැබුණේ ස්කන්ධාංකයේ වැඩිම සමස්ථානිකයෙන් තමයි ස්කන්ධාංකයේ වැඩිම සමස්ථානිකයෙන් වැඩිම ප්‍රතිශතයක් තිබුණ නිසා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයත් ඒ ස්කන්ධාංකයේ වැඩිම අගයට ආසන්න අගයක් වුණා. ඒකත් ඔබ දැන සිටිය යුතු දෙයක්. බලමු ඊළඟ අවස්ථාව. x 20 සහ 22 යන සමස්ථානික දෙවර්ගයකින් මේ x මූලද්‍රව්‍ය හැදිලා තියෙනවා. සමස්ථානිකවල සාපේක්ෂ සුලභතාව හෙවත් ප්‍රතිශත සංයුතිය දීලා නැහැ. ඒ නිසා සාපේක්ෂ සුලභතාව නැත්නම් ප්‍රතිශත සංයුතිය සෙවීම සඳහා අපිට දීලා තියෙනවා x වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. අපි මෙතෙක් වෙලා කලේ සමස්ථානිකවල සාපේක්ෂ සුලභතා හෙවත් ප්‍රතිශත සංයුති දී ඇති විට සාපේක්ෂ පරමාණුක ස්කන්ධ සෙව්වා. දැන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධ දීලා අපෙන් අහනවා x
සමස්ථානික දෙකෙන් ඉහළ ප්‍රතිශතය ඇති සමස්ථානිකය මොකක්ද කියලා. ඒ කියන්නේ ප්‍රතිශත සම්මිතිය හොයන්නේ කියලා තියෙන්නේ. ඒ නිසා අපි හිතමු x20 මේ සමස්ථානිකය 100ට a. x22 සමස්ථානිකය 100ට a මෙතන තියෙනවා නම් ඉතුරු සමස්ථානිකයේ තියෙන ප්‍රමාණය 100 ඍණ a. දැන් අපි මීට ඉස්සෙල්ලා ගණන් හදපු විදියටම මේ දත්ත සමාන කරමු. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය x වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි මේ 20 සමස්ථානිකයෙන් 100ට a තියෙනවා. 20 වැඩි කරමු 100ට a වලින් ධන 22 තියෙනවා 100 ඍණ a මේ ආකාරයට. x වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඉදිරියට තියෙන 20.3යි 20.3 සමානයි. මෙතන යන සුළු කරාම 20යි a 100 මෙතන යන සුළු කරාම 2200 ඍණ 22යි a. අපි මේ cm වැඩි කරමු. cm වැඩි කරාම එනවා 20යි 30 2030 සමානයි 2200 ඍණ 22යි a වලින් 20යි a අඩු වුණාම ඍණ 2යි a. දෙකයි a මේ පැත්තට ගන්නවා 2200න් අඩු කරනවා 2030 මේ අනුව 170යි. සිම්පල් a සමානයි දෙකයි a සමාන 170 a සමානයි 85යි. මේ අනුව a සමාන 85යි ඔබට පේනවා x 20 සමස්ථානිකය 185 x 22 සමස්ථානිකය 185 අඩු වුණාම 115. මේ අනුව අපෙන් අහන්නේ ඉහළම ප්‍රතිශතයක් තියෙන සමස්ථානිකය. ඔබේ පිළිතුර ඉහළම සමස්ථානිකයක් තියෙන්නේ x20. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධ සහ සමස්ථානික දෙකෙහි ස්කන්ධාංක දී ඇති විට සමස්ථානිකවල සාපේක්ෂ සුලභතාව ගණනය කරන්න. අය බලමු ඊළඟ අවස්ථාව. දැන් බලන්න මේ වගේ ප්‍රශ්නයක් දැන් ඔබට විනාඩි 2ක කාල සීමාවක් තුළ පිළිතුර ගන්න පුළුවන් වෙන්න ඕන. මේක විභාගයේදී බහුවර්ණ ප්‍රශ්නයක් විය හැකියි. මේ නිසා දැන් ඔබ දන්නවා මේක හදන ක්‍රමය ලේසිම ක්‍රමය.
ඔබට පේනවා ඇති වයිවල සාපේක්ෂ පරමාණු ස්කන්ධ සෙවීමේදී ස්කන්ධාංකය 23 වලින් 20යි ස්කන්ධාංකය 24න් 80යි මෙන්න මේ විදිහට ස්කන්ධාංකය 23න් 20 ස්කන්ධාංකය 24න් 80 කියලා දාලා මේ විදිහට අපිට පුළුවන් ඊටමත් කෙටි කාලයකින් වයිහි සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගණනය කරන්න. බලමු ඊළඟ අවස්ථාව. ඒ 20 සහ ඒ 22 යන සමස්ථානික වලින් මේ මූලද්‍රව්‍ය හැදලා තියෙන්නේ. සමස්ථානික දෙකකින් සාපේක්ෂ පරමාණු ස්කන්ධය 20.4 කියලා දීලා තියෙනවා. ඔබගෙන් අහනවා 20 සහ 22 මේ සමස්ථානික වල සාපේක්ෂ සුලභතාව. ඉතින් හරි ලේසි. ඔබට පුළුවන් අර ඉස්සල්ලා කියපු විදිහටම මීට පෙර ගාන හදපු ආකාරයටම අපි හිතමු ඒ 20 100ට සිම්පල් A ඒ 22 100ට ගාන 100 ඍණ A මෙයාගේ සිම්පල් A නම් ඉතුරු එක්කෙනාගේ 100 ඍණ A වෙන්න ඕන. එකතුවනේ 100 දෙන්නගේ. එහෙමනම් ඒ වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි කීයද 20.4. ඒ වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි 20.4. එම නිසා 20.4 සමානයි ඒ 22 සහ ඒ 20 මේ සමස්ථානික දෙකේ ස්කන්ධවල එකතුව වෙන්න ඕන. එතකොට ඒ 20 අපි ගත්තොත් 20න් 100ට ධන 22න් 100 ඍණ මේ අනුව 100 වැඩි කරාම 2040යි මෙතන 20යි A ධන 2200 22යි A මෙන්න මේ ආකාරයට ඒ 20 සමස්ථානිකයේ 80ක් ඒ 22 සමස්ථානිකයේ 20ක් මේ සමස්ථානික මිශ්‍රණයේ පවතින බව මේ ගණනය කිරීමෙන් අපිට සොයා ගන්න පුළුවන්. මේ ආකාරයට අපි සාකච්ඡා කළේ යම් මූලද්‍රව්‍යයක සමස්ථානිකයන්ගේ සාපේක්ෂ සුලභතාව එවත් ප්‍රතිශත සම්නිතිය සෙවීම සමස්ථානිකවල ස්කන්ධාංක සහ ඒ මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ දී ඇති විට සාපේක්ෂ සුලභතාව එවත් ප්‍රතිශත සම්නිතිය මේ ආකාරයට ගණනය කළා. මේ නිසා අපි අද ආකාර දෙකෙන්ම ගැටලු විසඳුම් කරා. මේ ආකාරයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ සහ සමස්ථානිකයන්ගේ ස්කන්ධාංක දී ඇති විට
සාපේක්ෂ සුලභතා නිර්ණය කිරීමත් ඒ වගේම සමස්ථානික දෙකක ස්කන්ධාංක දී ඇති විට හා ඒවැ ප්‍රතිශත සම්මිති දී ඇති විට ඒ මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ නිර්ණය කිරීමත් සාකච්ඡා කළා. මේ සියලු අභ්‍යාස ඔබ කිහිප වරක් අධ්‍යයනය කළා. බලන්න විනාඩි 2ක් තුල ගණනය කිරීම නිම කර අවසාන පිළිතුරට පිවිසෙන්න. ඒකයි අවශ්‍යතාව. ඒ නිසා අපි අද ඒ සාකච්ඡා කළේ සමස්ථානික යටතේ සාපේක්ෂ සුලභතා සෙවීම සහ ස්කන්ධාංක සහ සාපේක්ෂ සුලභතා දී ඇති විට ඒවායේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ නිර්ණය කිරීම. අය බලමු ඊළඟ පාඩමේදී ඉතිරි සාකච්ඡා කරන්න.